තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දිනාටම. තථාගත බුදුමුවින් වදාළ දසවන් සනසූ ඒ මිහිරි බුදුබණ ඔබ උදෙසා sannivedanaya කරන පින්වත් හෝරාවක් අපි තාම සුරක්ෂිතව අද මෙලෙසින් පටිගත කිරීමක් ලෙස සිදු කරන්නට යෙදුනේ. නිකබරටි රස්නායකපුර නෙළුම්ගල පුරාණ විහාරස්ථානයේ සිට දේශනා පවත්වන පූජනීය කෝරළයාගම සරණතීස්ස ස්වාමින් වහන්සේ අපි ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. අද මේ දේශනාවේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා එංගලන්තයේ පදිංචි තිලක් විජේසිංහ, ශිරෝමලා වන්‍යාරච්චිගේ, එවැගේම ශ්‍රී ලංකාවේ පදිංචි විමලාවතී කොඩිකාර, කරුණා සරච්චන්ද්‍ර, ගයත්‍රී සරච්චන්ද්‍ර, රාණී කොඩිකාර, අසේල ප්‍රදීප්, මහින්ද විජේසිරි, රංගා සුරංගී ඇතුළු පිරිස. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රීමින්ද මානගේ, සමන්තා විජේසිංහ කියන පින්වතුන්. එහෙමනම් දේශකයන් වහන්සේට ගෞරවයෙන් අපි ආරාධනා කරමු දේශනාව පවත්වන්න. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන
දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුවයි. උතුම් ධර්ම දානානිසංසයත් සද්ධර්ම ශ්‍රවණානිසංසයත් ඒ උතුම් බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ බුද්ධ කියන වර්ගයේ සඳහන් වන 4 වෙනි ගාථා රත්නය. කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවනං කිච්චෝ බුද්ධානං උප්පාදෝ. අපේ බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර මහරි වනාන්තරයේ මහරි කියන ගහක් මුල වැඩ ඉඳලා තමයි මේ ගාථා රත්නේ දේශනා කොට වදාළේ. ඒරකපත්ත කියන නාගරාජ්‍ය ආරමුණු කරගෙන. ඒ පිළිබඳව කාරණාව කෙටියෙන් සිහිපත් කළොත් පින්නතුනි, මේ සසර කොයිතරම් භයානකද යන බවත් මේ කාරණාවෙන් අපිට මනාව පැහැදිලි වෙන තැන. කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ වැඩ හිටපු කාලේ මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 20000ක්. කාශ්‍යප සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිදි වුණ එක තරුණයෙක් බොහෝම ශ්‍රද්ධාවෙන් ශාසනික වතපිළිවෙත සම්පූර්ණ කරමින් භාග්‍යතුන් වහන්සේට බොහෝම ලෙන්ගතුව කීකරුව භක්ති ප්‍රේමය ඇතුව ශ්‍රද්ධා පෙරදැරිව ගුණධර්ම සම්පූර්ණ කළා. අවුරුදු 20000ක් පැවිදි ජීවිතයේ මේ ගුණධර්ම මනාව සම්පූර්ණ කරගත්තා. එක දවසක් ගඟකින් එතර වෙන්න ඔරුවකින් ගමන් කරන වෙලාවේ මේ ගඟ අයිනේ තිබිච්ච ඒරක කියන ගහක්, මේ ගහක කොළයක් මේ වික්ෂුන් වහන්සේ ඇල්ලුවා. පින්නතුනි, ඒ වෙලාවේ ඔරුව ඉදිරියට ඇදෙනවා. ඒත් එක්කම අර ඒර ගහේ කොළය ගැලවිලා අතට ආවා. මේ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේට හිතුණා මං අතින් සුළු ඇවතක් වුණා නේද කියලා. ඒක සුළු ඇවතක් කියලා හිතුණා. මොකද්ද මේ ඇවතක් කියලා කියන්නේ? ඇවතක් කියලා කියන්නේ වරදක් වුණා කියන එකයි. ඇවතක් වුණා කියන්නේ වරදක් වුණා. එතකොට මේ කොළයක් කැඩිලා අතට ආපු එක ඒකත් වරදක්ද? අපේ බුදුරජාණන් වහන්සේ මේ සංසාරයෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙන සත්පුරුෂයන් වෙනුවෙන් ඔවුන්ගේ සසරින් එතර වීමේ ගමන පහසු කරවීම සඳහා මේ සිල්පද දේශනා කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ සීලය දේශනා කරලා තියෙනවා. ශ්‍රද්ධාව ඇති පින ඇති අය
භාග්‍යතුන් වහන්සේගේ වචනයට කීකරු වෙලා ඒ සිල් ගුණ මනාව ආරක්ෂා කරනවා. මේ සීලේ විවිධ ප්‍රභේද සහ විවිධ මට්ටම් තියෙනවා. ගිහි අයට තියෙන නිත්‍ය සීලය, පංච සීලය. උපෝසත දවස්වලට අෂ්ටාංග ආදී සිල් සමාදන් වෙලා පැය 24ක්, පැය 48ක්, එහෙම නැත්නම් දින 8ක්, දින 15 මේ ආදි වශයෙන් ශ්‍රද්ධාවන්තයෝ සිල් ආරක්ෂා කරගන්නවා. සාමණේර භික්ෂූන් වහන්සේලාට සාමණේර දස සීලයේ තියෙනවා. උපසම්පදා භික්ෂූන් වහන්සේලාට උපසම්පදා සීලයේ තියෙනවා. එතකොට මේ ලෝකේ තියෙන සීලයන් අතරින් දෙවියන් බඹුන් පවා වන්දනාමාන කරන අති උතුම් සීලයක් තමයි උපසම්පදා සීලය කියලා කියන්නේ. මේ ලෝකේ තියෙන උසස්ම සීලය. එතකොට මේ උතුම් උපසම්පදා සීලය ආරක්ෂා කරන භික්ෂූන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේ ශික්ෂාපද පනවනකොට ගිහි අයටත් සාමණේර භික්ෂූන් වහන්සේලාටත් වඩා වැඩි ශික්ෂාපද ප්‍රමාණයක් හික්මීම උදෙසා දේශනා කරලා තියෙනවා. එතන සඳහන් කරනවා උපසම්පදා භික්ෂුව ගහක කොළයක්වත් නොකැඩිය යුතුයි කියලා. අත්තක් කැපීමක්, ගහක් කැපීම තබා අමු ගහක කොළයක්වත් නොකැඩිය යුතුයි කියන ශික්ෂාපදයක් තියෙනවා. අන්න ඒ ශික්ෂාපදයට අනුව තමයි අර භික්ෂූන් වහන්සේට හිතෙන්නේ තමන් අතින් වරදක් වුණා නේද කියලා. නමුත් ඒක සුළුයි කියලා කල්පනා කරලා අති දීර්ඝ කාලයක් මේ ඒරක වනාන්තරයේ මනාව තමන්ගේ උපසම්පදා සීලය ආරක්ෂා කරගෙන භාවනාදී කටයුතු වල නිරත වෙලා ශ්‍රමණ ධර්මයේ පූර්ණේ කළා. අපවත් වෙන්න ආසන්න කාලේ තමන් අතින් වෙච්ච අර වරද සුළුයි කියලා හිතපු ඇවත උන්වහන්සේට මතක් වුණා. පින්නතුනි, මොන තරම් උසස් විදිහට සිල් ගුණ ආරක්ෂා කරන්න ඇද්ද? ජීවිතයේ අවසන් කාලේ තමන් අතින් උන වරදක් හැටියට උන්වහන්සේට මතක් වෙන්නේ මේ ඇවත. ඊට වඩා බරපතල වැරදි කෙරිලා තිබුණා නම් මතකයට එන්නේ ඒවනේ. ඒකෙන් අපිට පේනවා කොයිතරම් හොඳට සිල් රකින්න ඇද්ද කියලා. දැන් මේ අවසාන කාලේ මේ වරද පිළිබඳව නොඑක ආකාරයෙන් සැකමතු වෙනවා. හිතේ පශ්චත්තාප ගතියක් තිබුණා. මේ වාගේ වරදක් වෙච්චහම තවත් උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් ළඟ ඇවත් දෙසීම කියන ශාසනික විනය කර්මයක් තියෙනවා. ඇවත දේශනා කරලා ඒ ඇවතින් පිරිසිදු වෙන්න පුළුවන්. නමුත් දැන් මේ කාලේ උන්වහන්සේට ඇවත දේශනා කරගන්න කෙනෙක් නැහැ. ඉතින් ඒ නිසා ඔය සැකය හිතේ තියාගෙන ඉන්න කාලේ තමයි අපවත් වීම සිද්ධ වුණේ. පින්නතුනි, ඒ පශ්චත්තාපයට පත්වෙච්ච හිත නිසා, අපවත් වෙන වෙලාවේ තිබුණු විපිලිසර හිත නිසා 20000ක් කල් රැකපු සීලය පසෙක තියලා උන්වහන්සේ තිරිසන් අපායේ නාගරාජයෙක් වෙලා ඉපදුණා. ඉතා විශාල නාගයෙක්. සඳහන් කරනවා ඒරු කඳකින් හදාපු ඔරුවක් වගේ, ඔරු කඳක් වගේ විශාල ශරීරයක් සහිත නාගරාජයෙක්.
හැබැයි මේ නාග ආත්මයේ උප්පත්තිය ලැබෙනකොට ජාති ස්මරණ ඥානයක් පහළ වුණා. ඒ කාරණාවෙන් දැක්කා තමන් බුද්ධ ශාසනයේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ශාසනය පිළිබඳව පැහැදිලා අවුරුදු 20000ක් කල් බ්‍රහ්මචර්යාවෙන් යුක්තව උතුම් සිල් ගුණ ආරක්ෂා කරගෙන ජීවත් වුණා කියන කාරණාව. ඒ තරම් සිල් රැකලත් තමන් අතින් සිදු වුණ කුඩා වරදක් නිසා මට මේ මැඩියන් වාගේ සත්තු අල්ලගෙන කන බඩගගා ජීවත් වෙන තිරිසන් ආත්මයක් ලැබුණා නේද කියලා දුක හිතුණා. නමුත් කල්පනා කළා ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුණාම උන්වහන්සේගෙන් බණ අහලා මේ සංසාරයෙන් කොහොම හරි එතර යන්න ඕනේ කියලා. එහෙම කල්පනා කරලා දැන් ලෞතුරා බුදුරු ලෝකෙ පහළ වෙලාද කොයි කාලේ පහළ වෙනවද කියන කාරණාව නොදන්න නිසා එක්තරා උපායක් කල්පනා කළා. ඒ තමයි අඩ මසකට වතාවක් ගඟේ ජලතලයේ මත තමන්ගේ පෙන ගොබය තියලා තමන්ගේ දියණියක් වෙන තවත් එක නැයිනියක් පෙන ගොබය මත තියලා ඇය ලව්වා ගීත ගායනා කරවනවා. ඇය ගීත ගායනා කරනකොට යම් කෙනෙක් ඇයට පිළිතුරු ගීතයක් සපයනවා නම් ඒ ගීතය තුලින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා කියන බව හැඟ වෙනවා නම් ඔහුට බොහෝ සම්පත් දීලා තමන්ගේ මේ දියණියත් ඔහුට විවාහ කරලා දෙනවා කියලා නාගරාජයා කල්පනා කළා. ඉතින් එතන ඉඳලා අඩ මසකට වතාවක් මේ ක්‍රියාව සිද්ධ වෙනවා. බොහෝ දෙනා ඇය ලබා ගැනීමේ බලාපොරොත්තු ඇතු ඇය ගයන ගීතයට පිළිතුරු ගීත ගයනවා. නමුත් පින්නතුනි ඒ කිසිම ගීතයකින් ඇය සෑහීමකට පත් වෙන්නේ නැහැ. අති දීර්ඝ කාලයක්. එහෙම නැත්නම් බුද්ධාන්තරයක් ගෙවුණා. ඒ තරම් දීර්ඝ කාලයක් ගත වෙලත් තමන් බලාපොරොත්තු වෙන කාර්යය නම් සම්පූර්ණ වුණේ නැහැ මෙතෙක් කල. මොකද මේ නාග ලෝකේ ජීවත් වෙන අය මේ ඇයට දීර්ඝ ආයුෂ තියෙන්නේ නැති. එක දවසක් අපේ බුදුරජාණන් වහන්සේ දැන් බුද්ධාන්තරයේ ගෙවිලා අපේ භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලෙට ඇවිල්ලා. මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාරන කාලේ මෙන්න මේ නාගරාජයාව භාග්‍යතුන් වහන්සේ දැක්කා. මේ නාගරාජයා හඳුන්වන්නේ ඒරකපත්ත කියලා. ඒරු ගහක කොළයක් කැඩුණා. ඒ සම්බන්ධයෙන් විපිලිසර වෙලා නාගාත්මික ඉපදුණා. ශරීරයත් ඒරු කඳක් තරම් මහ විශාල ශරීරයක් ලැබුණා. හඳුන්වපු නමත් ඒරකපත්ත නමින්ම යෙදුණා. මේ නාගරාජයා දැක්කහම භාග්‍යතුන් වහන්සේ මේ නාගරාජයාට භාග්‍යතුන් වහන්සේ පිහිට වෙනවා නම් මොන වගේ දෙයක් වෙනවද කියන කාරණාවත් අරමුණු කරලා බැලුවා. උත්තර මානවක කියන තරුණ මානවකෙක් මුල් කරගෙන තමයි මේ කාරණාව සිද්ධ වෙන්නේ. එයින් උත්තර මානවකත් සෝවාන් වෙනවා. නාගරාජයාට මහත් වූ යහපතක් සැලසෙනවා. 84000ක් තරම් දෙනා ධර්මාවබෝධය ලැබනවා මේ සමාගමේදී කියලා භාග්‍යතුන් වහන්සේ දැක්කා. ඒ නිසා බරණැසට වැඩම කරලා මේ මහරි කියන වනාන්තරයේ
මහරි ගසක් මුල භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. මේ ආසන්නේ තමයි මේ නාගරාජයා ජීවත් වෙන මේ ගංගාව තියෙන්නේ. විශාල පිරිසක් භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා බව දැනගත්තාම මෙතෙන්ට රැස් වුණා. මේ නාගරාජයාගේ කතාව මේ පිරිස හැමෝම දන්නවා. ඒ පිරිසත් නෛනිය ගායන ගීතයට පිළිතුරු ගීත සකස් කරගෙන ඇවිල්ලා හිටියා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැන සියලු දෙනාම රැස් වුණා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දකින්න පින්නතුනි අර උත්තර කියන මානවකයා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න අහලින් ගමන් කරනවා. ඒ වෙලාවේ අපේ භාග්‍යතුන් වහන්සේ ඔහුට කතා කළා උත්තර නතර වෙලා ස්වාමීනි කියලා භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ අහනවා කොහෙද යන්නේ? ස්වාමීනි නෛනිය ගායන ගීතයට පිළිතුරක් හදාගෙන යනවා. බුදුරජාණන් වහන්සේ උත්තරට කතා කළා. මෙහාට එන්න. උත්තර සකස් කරගෙන තිබිච්ච ගීතයේ භාග්‍යතුන් වහන්සේ ඇහුවා උත්තරගෙන්. අහලා සඳහන් කළ උත්තරය ඔබේ ගීතය ඇගේ ගීතයට පිළිතුරක් නෙමෙයි. ඒ නිසා මම ඔබට ගීතයක් උගන්වන්නම්. භාග්‍යතුන් වහන්සේ ඔහුට ගීතයක් ඉගැන්වුවා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උත්තරයට සඳහන් කළා උත්තරේ ඔබ මේ ගීතයේ ඉගෙනගෙන ගිහිල්ලා නෛනියගේ ගීතයට පිළිතුරු ගීතයේ හැටියට සඳහන් කරාම නෛනිය තවත් ගීතයක් ගායනා කරනවා. ඒ දෙවනි ගීතයට මේ විදිහට උත්තරයක් දෙන්න කියලා තවත් ගීතයක් ඉගෙනුවා. පින්නතුනි දෙවනි ගීතයේ අපේ භාග්‍යතුන් වහන්සේ උත්තරයන්ට උගන්වන වෙලාවේ උත්තර මානවකයා එයින් සෝවාන් මාර්ගඵලය ලබනවා. සෝවාන් මාර්ගඵලය ලබලා උත්තර ගඟ ළඟට ගිහිල්ලා නෛනියට කතා කරලා කාරණාව සඳහන් කළා. නෛනිය ගායපු ගීතයට පිළිතුරු ගීතයක් උත්තර ගායනා කළා. ඒ ගීතයට පිළිතුරු ගීතයක් නැවත උත්තර ගායනා කරනවා. නෛනිය මුලින් ගීතයක් ගායනවා. ඊළඟට උත්තරගේ ගීතය කියනවා. නෛනිය තවත් ගීතයක් කියනවා. ඒකට පිළිතුරක් නැවත උත්තර සපයනවා. මෙන්න මේ දෙවනි ගීතයේ ගායනා කරන වෙලාවේ නාගරාජයා දැනගන්නවා ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා කියලා. හිතේ ඇති වුණේ පුදුමාකාර සතුටක්. ඒ සතුට දරා ගන්න බැරුව ගියා. තමන්ගේ වලිගය ඔසවලා ගඟ ජලතලයට වේගයෙන් පහරක් ගහපුවාම සඳහන් කරනවා රියන් 140ක පමණ දුර ප්‍රමාණයේ ගඟ දෙපස හිටපු ජනතාව ඒ ජලයෙන් නෑවිලා ගියා කියලා. ඉවුරු බිඳුනා කියලා සඳහන් කරනවා. මේ අය ජලයෙන් නෑවුණා කියලා කීවට ඉවුරු බිඳිලා ගොඩට ගලාපු ජල කඳ කොපමණද පින්නතුනි? මේ රියන් 140ක පමණ දෙපස දුරින් හිටපු සියලු දෙනාම ගඟට වැටෙනවා. ඒ ගොඩට ගියපු වතුරේ ගහගෙන ඇවිල්ලා. නාගරාජයා ඒ සියලු දෙනාම තමන්ගේ පෙන ගොබේ මතින් අරගෙන නැවත ගොඩින් තියලා බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. බොහෝම ලෙන්ගතු ඊටාම සෙනෙහසින් භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා ෂඩ් වර්ණ රශ්මි මාලාව තුලට ඇතුල් වෙලා බොහොම සතුටින් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා පස්සෙකට වෙලා ඉඳගෙන මේ නාගරාජයා අඬනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා නාගරාජේ ඔබ අඬන්නේ ඇයි කියලා. ඒ වෙලාවේ මේ නාගරාජයා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වගේ
තවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයේ පැවිදි වෙලා අවුරුදු 20000ක් කල් මනාව මහානදම් සම්පූර්ණ කරලා සිල් ගුණ අතින් පෝෂණය වෙච්ච මම ඊටාම සුළු වරදක් නිසා තිරිසන් අපායේ ඉපදුනා. බුද්ධාන්තරයක් ගත වුණා ස්වාමීනි. මට මනුෂ්‍යාත්ම භාවයක් නම් ලැබුණේ නැහැ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ලෞතුරා බුදු කෙනෙක් ළඟ නැවත ධර්ම ශ්‍රවණය කරලා සසරින් එතර වෙන්නේ අති දීර්ඝ කාලයක් තවත් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලාද කියලා මම තොරතුරු හෙව්වා. මට අද තමයි මගේ තොරතුරු මුදුන්පත් කරගන්න ලැබුණේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා බව දැනගන්න ලැබුණේ. ස්වාමීනි මේ සා දීර්ඝ කාලයක් මම තිරිසං වුණා මේ සංසාරේ කියලා සඳහන් කරාම අපේ බුදුරජාණන් වහන්සේ ඒරක පත්තට සඳහන් කරනවා. ඒරක මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා ගන්න එක ඊටාම දුර්ලභයි. නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය මේ ලෝකේ දුර්ලභයි. බුද්ධෝත්පාදයේ ඊටාම දුර්ලභයි. මේ තුනම එකට මුණ ගැහෙන එක පරම දුර්ලභයි. කියන කාරණාව දේශනා කරමින් තමයි අපි අර මුලින් මාතෘකා කරගත්ත ගාථා රත්නය මේ නා රජු අරමුණු කරලා දේශනා කොට වදාළේ. කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවනං කිච්චෝ බුද්ධානං උපාදෝ. කිච්චෝ මනුස්ස පටිලාභෝ මනුෂ්‍ය ප්‍රතිලාභය දුකසේම ලැබිය යුතු දෙයක්. මෙතන කිච්ච කියන වචනයෙන් හඳුන්වන්නේ පින්නතුනි දුක කියන එක. කිච්චෝ මනුස්ස පටිලාභෝ මනුස්ස ප්‍රතිලාභය දුකසේම ලැබිය යුතුයි. එතන දුකසේම ලැබිය යුතුයි කියලා කියන්නේ මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබෙන එක ඊ타මත්ම දුර්ලභයි කියන කාරණාව. තවත් නොඑක් ධර්ම දේශනාවල් වල මනුෂ්‍ය ආත්ම භාවයේ තියෙන දුර්ලභ බව අපේ පින්නතුන් අහලා තියෙනවා. බාල පඬිත සූත්‍ර දේශනාවේ භාග්‍යතුන් වහන්සේ අපූර්ව උදාහරණයක් ගෙන හැර දැක්වුවා. කන කැස් බෑවි වියසිදුරෙන් අහස බලනවා නම් ඒක කොයිතරම් දුර්ලභ දෙයක්ද. ඔබ කාරණාව දන්නව ඇති නිසා බොහොම කෙටියෙන් සිහිපත් කරන්න. සාගරයට වැටුණු තනි සිදුරක් තියෙන වියදඬුවක් තියෙනවා. මේ සාගරයෙන් අවුරුදු 100කට සැරයක් කන කැස් බෑවි උඩට එනවා. මේ කන කැස් බෑවට මේ විය සිදුර හම්බ වෙලා විය ගහ හම්බ වෙලා සිදුර තියෙන පැත්ත හම්බ වෙලා ඒ සිදුරෙන් ඔහු හිස ඉහළට යොමු කරලා අහස බලන්න ඕනේ. භික්ෂුන් වහන්සේලාට කාරණාව දන්වලා භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි ඒක වෙන්න පුළුවන්ද කියලා. පින්නතුනි ඒක කොච්චර දුර්ලභද? ඒ කාරණාව තේරුම් ගන්න අපිට ශාසනයේ සාගරේ තේරෙන්නත් ඕනේ. මහා සාගරය කියලා කියහම කොයිතරම් විශාලද? තෙරක් පරක් නැහැ කියලා අපි කියන්නේ. එකම සාගරයයි ලෝකේ තියෙන්නේ. සාගර ගොඩක් නැහැනේ ලෝකේ. එකයි තියෙන්නේ. ඒ සාගරය තමයි අපි එක එක නම් වලින් හඳුන්වලා තියෙන්නේ. ඉන්දියන් සාගරය, ඇට්ලන්ටික් සාගරය, පැසිෆික් සාගරය එක එක ප්‍රදේශවල එක එක විදිහේ නම් යොදලා තියෙනවා. නමුත් ඒක සාගරයයි.
මේ තෙරක් පරක් නැති දැවැන්ත මහා සාගරේ මේ කැස්බෑවට කොහෙන් මතුවෙන්න බැරිද? සිව් දිසාවෙන් හමන හුළඟට එහාට මෙහාට පාවෙන වියගහ කොහෙ තියෙන්න බැරිද? පින්නතුනි, හරියටම මේ කැස්බෑවා විය දඬුවේ විය සිදුර තියෙන පැත්තෙන්ම මතුවෙලා ඒ විය සිදුරෙන් හිස ඉහළට දාලා අහස බලනවා කියන කාරණාව මේ ලෝකෙ වෙන්න පුළුවන්ද? ඊ타ත්ම අහඹු ලෙස සිද්ධ වෙන්න පුළුවන්. කලාතුරකින් සිද්ධ වෙන්න පුළුවන්. ඒක අහඹුවක්. භික්ෂුන් වහන්සේලාත් භාග්‍යතුන් වහන්සේට ලබලා දුන්න පිළිතුරත් එයයි. ස්වාමීනි, ඊ타ත්ම කලාතුරකින් ඒක සිද්ධ වෙන්න පුළුවන්. ඒක සිද්ධ නොවෙන තරම් දෙයක්. නමුත් මේ ලෝකේ අහඹු දේවල් තියෙනවා පින්නතුනි. ආන් ඊට අනුව අහම්බෙන් වෙන්න පුළුවන් එහෙම දෙයක්. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා, මහණෙනි, ඒ අහඹු ලෙස සිද්ධ වෙනදී මම කියනවා නිතර නිතර වෙනවා කියලා. නමුත් මනුස්ස ජීවිතයේ හිටපු කෙනෙක් සතර අපායේ කොහේ හරි ඉපදුනහම නැවත මනුස්ස ජීවිතයක් ලබා ගන්නවා කියන එක ඊට වඩා පරම දුර්ලභ කාරණාවක් කියලා. කන කැස්බෑවා වියසිදුරෙන් අහස බලනවා කියන එක නිතර නිතර වෙන්න පුළුවන්. ඒක අහඹුවක්. කලාතුරකින් වෙන දෙයක්. නමුත් එහෙම කලාතුරකින් වෙනදී නිතර නිතර වෙනවා වගේ වැඩක්. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් කල්ප ගණන් ගෙවිලා තමයි එහෙම දෙයක් වෙන්නේ. නමුත් ඒකත් නිතර නිතර වෙනවා වගේ. මනුස්ස ජීවිතයක් සතර අපායට වැටුණොත් ඔහුට ආය මනුෂ්‍යාත්මයක් ලැබෙන එක ඊට වඩා පරම දුර්ලභයි කියලා දේශනා කළේ. ඔබට දැන් තේරෙනවද? ඔබ ලබාගත් ඔය මනුස්ස ජීවිතේ කොච්චර ශ්‍රේෂ්ඨද? සසර මොනතරම් පින් කරලා කොයි තරම් කලාතුරකින් ලැබිච්ච වටිනා සම්පතක්ද ඔබේ ජීවිතේ කියලා. ගත වෙන තත්පරයක් ගානේ ඔය ජීවිතේ ගෙවිලා යනවා. මරණය කරා ළඟා වෙනවා. කවදා කොතන කොහොම මැරෙයිද කියන කාරණාව අපි දන්නේ නැහැ. හැබැයි පරම දුර්ලභ මනුස්ස ජීවිතේට ඔබෙන් ඉෂ්ට විය යුතු හැබෑම සාධාරණ ඉෂ්ට වෙලාද? නැවත සතර අපායකට නොයා සසර ඉම හොයාගෙන යන්නේ අවශ්‍ය දේ ඔබේ ජීවිතය තුළ ඔබ පූර්ණේ කරලාද? ඔබ ආපහු හිතන්න. පින්නතුනි, ඒ දේ කරගන්න පුළුවන් වෙන්නේ බුද්ධාන්තරයක ලැබිච්ච සම්මාදිට්ඨික මනුස්ස ජීවිතයක් තියෙන කෙනෙකුට විතරයි නේද? බුද්ධාන්තරේ නැත්තම් සතර අපායෙන් සසරින් මිදෙන හැටි අපි දන්නේ නැහැ. අපිට කියලා දෙන්න කෙනෙක් නැහැ. බුද්ධාන්තරේ තිබුණත් මනුස්ස ජීවිතය ලැබුණත් සම්මාදිට්ඨිය නැත්තම් භාග්‍යතුන් වහන්සේගේ නිර්මල දේශනාවට ගරු කරන කෙනෙක් නෙවෙයි වෙනවා මේ පුද්ගලයා. නමුත් ඔබ ගැන හිතලා බලන්න. මෙතෙක් ජීවිතේ ගත වෙච්ච කාලයත් එක්ක ඔබ හිතන්නකෝ ඔබ ගැන ගත කරන්න ඔබ ගැන හිතන්න කොච්චර කාලයක් ගත කරලා තියෙනවද කියලා. ඉගෙන ගත්ත එකත්, මිල මුදල් හම්බ කරගත්ත එකත්, නිරෝගී වීම සඳහා කටයුතු කරපු එකත්, මේ හැම දෙයක්ම ඔබ ගැන හිතලා කරපු දේවල් වෙන්න පුළුවන්. නමුත් මෙතන මා අදහස් කළේ එහෙම කාරණාවක් ගැන නෙමෙයි. ඔබ දවසක මැරෙන කෙනෙක් හැටියට මේ භයානක සංසාරේ මරණයෙන් පස්සේ ඔබට මොකද වෙන්නේ? ඔබ කොහෙද උපදින්නේ? කොතෙන්ටද යන්නේ? කියන කාරණාව ගැන හිතලා තියෙනවද කියලා මම අහුවේ. මේ තරම් දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතෙන්
වහ වහ පලනෙලන්න උත්සාහ කරන්න පින්නතුනි. භාග්‍යතුන් වහන්සේගේ වචනයට කීකරු වෙන්න. මනුස්ස ජීවිතය කියලා කියන්නේ වාසනාවන්ත ජීවිතයක් බව ඇත්ත. මිනිස්සු වෙලා ඉන්න ඔබ අප හැමෝම දෙවියෝ වෙලත් හිටියා. බ්‍රහ්මයෝ වෙලත් හිටියා. පෙර බුද්ධාන්තරවල පින් කරලා. බඹලොව අති දීර්ඝායුෂ භුක්ති විඳලා කල්ප ගණන් ඒ බඹලොව ඉන්න තරම් තමන් සතු වත්කම දැන් නැති නිසා, ඒ කියන්නේ තමන් බඹලොව වසන්ඩ තරම් කරගත්ත පුණ්‍ය ශක්තිය මදි නිසා බඹලොවින් චුත වෙලා දෙව්ලොවට එනවා. දෙව්ලොවින් දෙව්ලොවට ඉහළ ඉඳලා පහළට ඇවිල්ලා පල්ලහැම දිව්‍ය තලයක ඉන්න තරම්වත් පුණ්‍ය ශක්තිය නැති නිසා එහෙන් චුත වෙලා මනුලොවට ඇවිල්ලා උපදිනවා. එහෙනම් මනුලොව ජීවත් වෙන්න අරගෙන ආපු ආයුෂය ඉවර වුණාම අපිත් මෙහෙන් පිටත් වෙනවා. එහෙම පිටත් වුණාම අපට උපදින්න තව තැන් 4ක් තියෙනවා. ඒ තමයි සතර අපාය. නමුත් මේ දේශනාව තුළින් අපි මුලින් පැහැදිලි කළෙත් ඔබ අහලා තියෙන තවත් නොයෙක් දේශනාවල මේ සසර භයානකයි කියන කාරණාව සතර අපාය ගැනම වැඩිපුර දේශනා කරලා තියෙනවා. ඒ සතර අපායට යන්න කිසි කෙනෙකුගේ කැමැත්තක් නැහැ. හැබැයි මතක තියාගන්න ඕනේ අපි ඉන්නේ සතර අපායට යන අතරමඟ කියලා. අවුරුදු 60කට 70කට විවේක ගණ්ඩ නතර වෙච්ච නවාතැන්පොලක මේ ඉන්නේ. ඇයි බඹලොවින් චුත වෙලා දෙව්ලොවට ඇවිල්ලා, දෙව්ලොවින් දෙව්ලොවට පහළට ඇවිල්ලා, ඊට පස්සේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා. ඉහළ ඉඳලා පහළට නෙමේ බහින්නේ. ඊළඟට සතර අපාය තියෙනවා. හැබැයි මනුස්ස ලෝකේ හරි වටින සම්දිස්ථානයක් මෙතන. කොච්චර කල් මෙහි ඉඳීද කියන කාරණාව දන්නේ. මේ පහළට බැහැගෙන ආපු ගමන නතර කරලා නැවත උඩුගම් බලා යන්න තියෙන හොඳම තෝ තැන්න මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ සම්මා දිට්ඨිකව බොහෝසේ පින් කරලා ජීවිතේ කුසලයෙන් පෝෂණය කරගෙන අරගෙන ආපු ආයුෂ ටික ගෙවිලා මෙලවින් චුත වෙනකොට නැවත පින්නතුනි අපි ඉහළටම ගමන් කරනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට කටයුතු කරන්න ඕනේ. තිසරණේ තියෙන්න ඕනේ. පන්සිල් තියෙන්න ඕනේ. එහෙම වුණොත් යටත් පිරිසෙන් මේ ටිකවත් තියෙනවනම් අවමය මේ ටික තියෙන්න ඕනේ. උපරිමයකට ගියත් මේ ටික තියෙන්න ඕනේ. තිසරණය සහ සිල්. අපි ඉහළ උප්පත්තියකට අරන් යනවා. එහෙම නොවෙනවනම්, එහෙම නොකර ගන්නවනම්, තාමත් මේ සිල්පද පිළිබඳව ගරු කිරීමක් නැත්තම් පින්නතුනි, තාමත් ඒට ගරු කිරීමක් නැත්තම් පල්ලහැට තමයි යන්නේ. පල්ලහැට යන්න වෙන මොකවත් කරන්න ඕනේ නැත. පින්නතුනි, පහළට යන්න ඔය ඉන්න විදිහ හොඳටම ඇති. අකමැති නම් පහළට යන්න ඔය ඉන්න විදිහ වෙනස් කරලා තිසරණයටයි පන්සිල් වලටයි ඇවිල්ලා මනාව ගුණධර්ම සම්පූර්ණ කරගන්න. කිච්ඡං මච්ඡාන ජීවිතං. ඊළඟට සඳහන් කළා මනුස්ස ජීවිතයක් ලබලා ඉපදුනත් මේ ජීවිතය ඊටාම දුක්ඛදායකයි කියලා. සතර අපායේ විතරක් නෙමෙයි දුක. මනුස්ස ජීවිතේත් මහ විශාල දුක්ඛන්දරාවක් තියෙනවා. සතර අපායේ දුකත් එක්ක කල්පනා කරලා බලනකොට ඊට වඩා ඊට ස්වල්ප දුකක් තමයි මෙහි තියෙන්නේ. නමුත් අපිට මේ ජීවිතයේ විශාල දුකක් තියෙනවා. ඒ පින්නතුනි, ජීවිතේ ජය ගන්න කොච්චර දේවල් කරන්න වෙනවද? කුඩා කාලේ
ඉගෙන ගන්න වෙනවා. ඉගෙන ගන්න කොච්චර දුක් විඳිනවද කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉගෙන ගත්තට පස්සේ රස්සාවක් හොයාගන්න ඕනේ. එතකොට මේ උගත් අය නුගත් අය හැමෝම රස්සා හොයනවා. රැකියාවක් හොයාගන්න උගත් නුගත් ભેදයෙන් තොරව කොයිතරම් වෙහෙසෙනවද? ඉගෙන ගත්ත අයත් උද්ඝෝෂණ කරනවා. නොඑක ආකාරයේ මැසිවිලි නගනවා. උපවාස කරනවා. අපට රැකියා දෙන්න කියලා. නොඑක් ඇවටිලි කරලා නොඑක් දෙනා ළඟ බාල්දු වෙලා නොඑක් අයගෙන් බැනුම් අහලා සමහරලාට උපවාසවලදී ගුටි කාලා උද්ඝෝෂණවලදී ගුටි කාලා මහ දුක් කන්දරාවල් විඳලා නොඑක් අයට සේවය කරලා පරිචර්යාවෙන් ඉඳලා රස්සාවක් හොයා ගන්නවා. ඊළඟට දැන් රැකියාව කරන්න කොච්චර දුක් විඳින්න ඕනේද? පාන්දරම අවදි වෙලා කෑම ටිකකුත් බැඳගෙන උදේ පාන්දරම රැකියාවට යන්න ඕනේ. මොහොතක් පරක් වුණොත් එතනත් බැනුම් අහන්න වෙනවා. රැකියාව තුලත් උසස් නිලධාරීන්ගෙන් මහ ජනතාවගෙන් අහන්න වෙන චෝදනා බැනුම් නිමක් නැහැ. එහෙම කරන ගමන් වැටුප් මදි කියලා ආය උපවාස කරන්න වෙනවා. ජීවත් වෙන්න ශක්තිය නැහැ කියලා. සමහර අය දවල්ට එක රැකියාවක් රාත්‍රියට තවත් මුරකාර සේවයක් හරි කරනවා. නැත්තම් වෙනත් පෞද්ගලික ආයතනවල පැය ගණන් වලට සේවය කරන නොයෙක් රැකියාවල් හොයා ගන්නවා. අතිරේක ආදායමක් හොයා ගන්න. ජීවිතේ පවත්වන්න මොන තරම්නම් දුක් විඳිනවද කියලා කල්පනා කරන්න. විඳිනව නම් මේ ජීවිතේ දුක. එයින් විශාල ප්‍රමාණයක් ජීවිතේ පැවැත්වීම උදෙසාමයි. කිච්ඡං මච්ඡාන ජීවිතං කියලා සඳහන් කළේ ඒකයි. දීර්ඝව සාකච්ඡා කළ යුතු කරුණු දක්වන්න කරුණු බොහොමයි. නමුත් කාල වේලාවට අනුව කෙටියෙන් කරුණු සිහිපත් කළේ ඔබට ඔබ ගැන හිතලා බොහෝ දේවල් දැනගන්න පුළුවන් හින්දා. ඊළඟට පින්නතිරි තුන්වෙනි සඳහන් කළා කිච්ඡං සද්ධම්ම සවණං. මනුස්ස ජීවිතයක් දුර්ලභව ලැබුවත් ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙන්නේ. එකක් තමයි අබුද්ධෝත්පාද කාලයක මනුස්ස ජීවිතයක් ලැබලා ඉපදුනොත් අපට කොහොමත් ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව නැහැ. දහම් දේශනා කරන්න මඟ පෙන්වන්න සත්පුරුෂයෝ හිගයි. ඒ නිසා අවස්ථාවක් ලැබෙනවා ඊටම අඩුයි. අබුද්ධෝත්පාද කාලයක ඉපදිලා බොහෝසේ අකුසල් රැස් කරලා සතර අපාය පැත්තටම පාර හදා ගන්නවා. බුද්ධෝත්පාදයක ඉපදිලා ශ්‍රී සද්ධර්මයේ නිර්මලව පවතින කාලයක ඉපදිලා ඒත් බණ අහන්න ලැබෙන්නේ එදිනෙදා වැඩ කටයුතු වැඩි නිසා. හිතලා බලන්නකෝ. බණක් අහන්න යෙදෙන්න වෙලාවක් කාලයක් තියෙනවද කියලා. බණක් අහන්න යමු කියලා කියහම පින්කමක් කරන්න යමු කියලා කියහම මිනිස්සු හුඟක් අය කියන්නේ බලන්නම් කියලා. වෙලාවක් තිබුණොත් එන්නම් කියලා කියන්නේ. ඒ කියන්නේ වෙලාව නැහැ. සමහර අයට සසර අති දීර්ඝ කාලයක් බණ අහන්න නොලැබුණු නිසා ඒ අය පෙර පුරුද්දටම බුද්ධාන්තරයක ඉපදුණා බණ අහන්නේ නැහැ. ඇයි පින්වතුනි? පංචකාම ලෝකේ පංචකාම සැප විඳින්න
නොයෙක් අල්ලාප සල්ලාපාදී චිරස්තීන කතාවලින්ම සසර ජීවිතයේ ගෙවල පුරුදු නිසා බණ අහන්න ගියත් බණක් කියන තැනකට ගියත් බණ අහන්නේ ටික දෙනයි. සමහර අය ඔය නිවසක වාගේ ධර්ම දේශනාවක් තියෙන වෙලාවට ධර්ම දේශනාව ඉවර වෙනකන් පින්කම් ගෙදරට එන්නේ නැහැ. සමහර අය එනවා ඇවිල්ලා මගට වෙලා ඉන්නවා. පිරිස එකතු වෙලා නොඑක් අල්ලාප සල්ලාප පෙරසේම කියා මගට වෙලා කාලේ නාස්ති කරනවා. ධර්ම දේශනාව ඉවර වුණාම පින්කම තිබුණ තැනට ඒ අය සියලු දෙනාම පැමිණෙනවා. බණ කියන තුරු පැමිණිච්ච නැති විශාල පිරිසක් බණින් පස්සේ එනවා. බණ කියන තැන ඉඳගෙන හිටියත් හුඟක් අය බණ අහන අයට බාධා කර කර එතනත් නොයෙක් කතා බස් වලට යොමු වෙනවා. තවත් සමහර අය එහෙම නොකළත් බණ අහන තැන වාඩි වෙලා සමහරලාට නිදා ගන්නවා. කීයෙන් කී දෙනාද හරියට බණ අහලා ජීවිතයට ධර්මයේ ගලපවගෙන සසර ගැන තේරුම් අරගෙන සංසාරයෙන් එතර විය යුතුයි කියන අදිෂ්ඨානයට ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කරන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම බණ අහන අය කීයෙන් කී දෙනෙක් ඔය අතර ඇද්ද? සමහර වෙලාවට එක්කෙනෙක්වත් නැති වෙන්නත් පුළුවන්. හැමෝම බණ අහනවා. බණ ඇහුවට අහන්නේ එකඟ වූ සිතකින් නෙමෙයි. ටිකක් අහනවා. මේ ධර්මයේ කියන වචනය බුද්ධ සංඝ කියන වචන දෙක වගේම ලෝකේ පරම දුර්ලභ වචනයක්. කල්ප 100,000 ගණන් කෝටි ගණන් ඉක්ම වෙලා ගියත් බුද්ධ ධම්ම සංඝ කියන මේ වචන තුන අහන්න ලැබෙන්නේ නැහැ පින්නතුනි. ඒ තරම්ම දුර්ලභයි මේ වචන තුන. අද අපට සුලභ නිසා අපිට මේ වටිනාකම තේරෙන්නේ නැහැ. පින්නතුනි අද නම් ධර්මයේ දුර්ලභ නැහැ කොහොමද? ඕන තරම් බණ අහන්න අවස්ථාව තියෙනවා. ඕන තරම් ත්‍රිපිටකය කියවන්න පුළුවන්කම තියෙනවා. නමුත් බණ අහන්නෙත් නෑ හුඟක් අය. ත්‍රිපිටකය කියවලා ධර්මයේ ඉගෙන ගන්නෙත් නෑ. කියෙව්වත් සමහර කෙනෙක් එහෙම් මෙහෙන් යන්තම් කියවලා තේරුනේ නැති නිසා වැරදි අර්ථකථන සපයලා බොහෝ දෙනා මුලා කරලා තමනුත් මුලා වෙලා සතර අපායට යනවා. මනාව දැනගෙන සත්පුරුෂයෝ ඇසුරු කරලා ධර්මයේ ඉගෙනගෙන මේ සසරින් එතර වෙන්න තියෙන අවස්ථාව. නමුත් අල්මාරි පුරවලා බණ පොත් තියෙනවා. අල්මාරියේ විතරයි තියෙන්නේ අපි පරිහරණය කරන්නේ. මේ භයානක සංසාරේ ඔබ කොච්චර නිරයේ ඉන්නේ නැද්ද? ඔබ කොච්චර പ്രേත ලෝකවල අසුර ලෝකවල තිරිසන් ලෝකවල නිමක් නැති දුක් විඳින්නේ නැද්ද? තව ඉදිරියට විඳින්න තියෙන දුකේ සීමාවකුත් නැහැ. හැබැයි පින්නතුනි අර බණ පොත් ටික ත්‍රිපිටක අට කතා ටික තියෙන අල්මාරිය. ඔය අල්මාරිය ඇතුලේ මේ සංසාරයේ සියලුම ප්‍රශ්න වලට උත්තර තියෙනවා. නමුත් කවුරුවත් ප්‍රශ්න කිය ඉන්නවා මිසක් බණ පොත අරගෙන උත්තරයක් හොයන්නේ. බණක් අහලා විසඳුම් හදාගන්නේ. අවාසනාවන්ත තත්ත්වයක්. නමුත් හැමදාම බණ අහන්න ලැබෙන්නේ. කිච්ඡං බුද්ධානුමුප්පාදෝ ධර්මය කියලා දෙන්න ලෞතුරා බුදුරු ලෝකේ නිතර පහළ වෙන්නේ නැහැ. ලෞතුරා බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම පරම දුර්ලභයි. කල්ප කෝටි ගණන් ගෙවෙනවා. අසංඛ්‍ය ගණන් ගෙවෙනවා. බුදුරු පහළ වෙන්නේ. ඊ타ත්ම කලාතුරකින් තමයි
ලෞතුරා බුදුවරු ලෝකෙ පහළ වෙලා ලෝක සත්වයා සසරින් එතර කරවන්න ධර්ම දේශනා කරන්නේ. ඒ බුදුවරු කලාතුරකින් පහළ වෙන්නේ. බුද්ධත්වයේ ලබනවා කියන එක මේ ලෝකේ පරම දුර්ලභම කාරණාවයි. ඒ සඳහා කළ යුතු කැපකිරීම, පූර්ණේ කළ යුතු පාරමිතාවන් පූර්ණේ කරන එක පහසු නෑ. පාරමිතා 10ක්, උපපාරමී පරමත්ත පාරමී හැටියට 20ක්. සියලුම පාරමිතා 30ක් පූර්ණේ කරන්න ඕනේ. ඒ පාරමිතා පූර්ණේ කරනකොට එක එක පාරමිතාව වෙනුවෙන් කරන දේවල් සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නවත් බෑ. ඒ තරම් මහා කැපකිරීම, ඒ තරම් මහා පරිත්‍යාග කරලා ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් ඔය අතර අතටම ලැබෙන නිවන 100,000 වර කෝටි ප්‍රකෝටි වර අත්හැරලා ලෝක සත්වයාට හිතසුව පිණිස ලෞතුරා බුද්ධත්වයේ වෙනුවෙන් හිත පිහිටවපු මහා ශ්‍රේෂ්ඨ සත්පුරුෂයෝ පසු කලික සම්මා සම්බුද්ධත්වයේ ලැබලා ලෝක සත්වයාට මනවින් ධර්ම දේශනා කරලා සසර කටුක භයානක බව පෙන්වලා සසරින් මිදෙන මඟ පෙන්වනවා. පින්නතුනි, ඒ පෙන්නපු මඟ ඔස්සේ ගමන් කරලා බොහෝ පින්කම් කරලා සිල් ගුණ ආරක්ෂා කරලා සංසාරයෙන් එතර වෙන්න අපි කරගත්ත පිනක් තව තියෙන්න ඕනේ. ඒ කිවි පින් කරන්නත් පින් තියෙන්න ඕනේ. ඒ පුණ්‍ය මහිමයෙන් තව පින්කම් කරලා සසරින් එතර වෙන්න වාසනාවන්ත ජීවිත ගොඩනගා ගන්න බුද්ධෝත්පාද කාලයක ලැබෙන අවස්ථාව ඉතාම ඉහළයි. නමුත් බුද්ධෝත්පාදයේ දුර්ලභයි. භාග්‍යතුන් වහන්සේ නාගරාජයට සඳහන් කළා මනුෂ්‍ය ප්‍රතිලාභයයි සද්ධර්ම ශ්‍රවණයයි බුද්ධෝත්පාදයයි කියන දෙකම මේ කාරණා තුනම ලෝකේ පරම දුර්ලභයි කියලා. ආන්ගේ දුර්ලභ කාරණා තුනම ඔබට මට අද මුණ ගැහිලා තියෙනවා කියලා කියන්නේ කොයි තරම් වාග්ය සම්පන්න වාසනාවන්ත පිරිසක්ද අපි. එයින් ප්‍රයෝජන අරගන්න. තේරක පත්තන ආරජුගේ කතාවෙන් අපිට හිතන්න බොහෝ දේවල් ඉතුරු කළා. 20000ක් අවුරුදු සිල් රැකපු කෙනෙක් පශ්චත්තාපයෙන් මරණයට පත්වෙච්ච නිසා දුක්ඛදායක උපතක කටයුතු කරන්න සිද්ධ වුණා. එමනම් මරණ මංචකේ හිත හදාගෙන පැහැදුණු ප්‍රසන්න සිතින් යුක්තව මෙලවින් සමුගන්න කොහොම කටයුතු කළ යුතුද කියන කාරණාව තීරණය කරලා ඒ කටයුතු මුදුන්පත් කරලා භාග්‍යතුන් වහන්සේට කීකරු වෙලා තිසරණයයි පංචශීලයයි මත හරියටම පිහිටලා සතර අපායට නැමිලා තියෙන ඔබේ ජීවිතයේ සුගතිය දෙසට යොමු කරගෙන සතර අපායෙන් මිදිලා සුගතියෙන් සුගතියට ගමන් කරලා අවසානයේ සංසාරයෙන් එතර වෙන්නත් සද්ධර්ම ශ්‍රවණය කළ ලබාගත් මේ උතුම් කුසලය ලෝක සත්වයාට අනුකම්පාවෙන් ධර්මයේ දානය කරවලා ලබාගත් කුසලයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබනවා එංගලන්තයේ පදිංචි තිලක් විජේසිංහ ශිරෝමාලා වන්‍යාරච්චිගේ යන මහත්ම මහත්මීන් දෙපළ විසින්. ඊට අමතරව ශ්‍රී ලංකාවේ පදිංචි විමලාවතී කොඩිකාර, කරුණා සරච්චන්ද්‍ර, ගයත්‍රී සරච්චන්ද්‍ර, රාණී කොඩිකාර, අසේල ප්‍රදීප්, මහින්ද විජේසිරි, රංගා සයුරංගි, ඔස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රීමන්ද මානගේ සමන්තා විජේසිංහ යන මේ මහත්ම මහත්මීන්ද මේ උතුම් ධර්ම දානමය කුසල කර්මය සඳහා දායකත්වයේ දරන බව සිහිපත් කරනවා. සියලු දෙනා වෙනුවෙන්ම උතුම් අරමුණු කීපයක් සිහිපත් කරලා තියෙනවා. මේ පරලෝකීය
HP විජේසිංහ පියාණන්ට, රණසිංහ ආරච්චිගේ සුමනාවතී මෑණියන්ට, කඩවත ආරච්චිගේ රාජාරත්න පියාණන්ට, කොඩිකාරගේ මාටින් සීයාට, කිරිමැණිකේ කොඩිප්පිලි මෑණියන්ට යන අයට පින් අනුමෝදන් කිරීමත් අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් වේවා. දේශකයාණන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. දීර්ඝායුෂ වේවා ප්‍රාර්ථනා කරන බෝධියෙන් උතුම් නිර්වාණ ශක්තිය නිර්වාණ සම්පත් ලැබේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී සැපවත් වේවා. දෙවියන්ගේ යසයිසුරු වඩ වඩා වර්ධනය වේවා. දෙවියෝ අපිව දැහැමින් රකිත්වා කියලා දායක පිරිස විසින් ප්‍රාර්ථනා කරනවා වගේම දායකත්වයේ දරපු මේ සියලුම පින්නතුන්ගේ නමින් මේ පරලෝ ගියපු සියලුම ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියලා අවසන් වශයෙන් ප්‍රාර්ථනා කරනවා. සත්පුරුෂ දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය ලබා ගන්න මේ පුණ්‍ය ධර්මයන් සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.